ආයුබෝවන් අපේ හතරේ පන්තියේ දුවල පුතාලට. පුතේ අපි අද අපේ පාඩම් මාලාවේ හම්බෙන දෙවෙනි සතිය අපි දැන් බලමු. දෙවෙනි සතියේ හතර සිංහල භාෂාව සඳහා අද අපිට තියෙන පාඩම් පත්‍රය. අපි මේ පාඩම් පත්‍රය පාඩම කරන ගමන් පාඩම් පත්‍රය සම්පූර්ණ කරමු. දැන් පුංචි ඔයාලට තියෙන්න ඕනේ හතර සිංහල භාෂාව සතිය 2 පාඩම් පත්‍රය. හතර සිංහල භාෂාව සතිය 2 පාඩම් පත්‍රය. දැන් පුතේ මේකේ අද අපි බලමු ක්‍රියාකාරකම 1. මේකේ ක්‍රියාකාරකම 1 විදිහට අද තියෙන්නේ සිංහල වර්ණමාලාවේ අකුරු වර්ග. අපි ගිය සතියේත් ඉගෙන ගත්ත සිංහල වර්ණමාලාවේ අකුරු වර්ග කිහිපයක්. මහා ප්‍රාණ අකුරු, ස්වර අකුරු, අල්ප ප්‍රාණ අකුරු ආදී. අද පුතේ තියෙන අපිට ලියනකොට ලියන ඒ ආකාර අනුව කියවෙන අකුරු වර්ගයක්. මේ අකුරු වර්ගය තමයි මධ්‍ය අක්ෂර. මධ්‍ය අක්ෂර. මොනවද මේ මධ්‍ය අක්ෂර කියන්නේ? මධ්‍ය අක්ෂර කියලා කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් අකුරු ලියන්නේ රූල් අතර. අකුරු ලියන්නේ රූල් අතර. මේ රූල් අතර අකුරු ලියද්දී සමහර අකුරු වල කොටස් රූලෙන් ඉහළට යනවා. සමහර අකුරු වල කොටස් රූලෙන් පහළට යනවා. එතකොට මේ අකුරු කිසිම කොටසක් රූලෙන් ඉහළට හෝ පහළට යන්නේ නැතුව රූල මැද පමණක් ලියන අකුරු වලට අපි කියනවා මධ්‍ය අක්ෂර කියලා. මධ්‍ය කියන වචනේ තේරුම මැද කියන එක. එතකොට රූල මැද පමණක් ලියන අකුරු වලට අපි කියනවා මධ්‍ය අක්ෂර කියලා. දැන් පුතේ ඔයාලගේ ඇතේ මේ තියෙන පාඩම් පත්‍රයේ සටහන් වෙනවා මුලින්ම මේ මධ්‍ය අක්ෂර කියන්නේ මොනවද කියලා. අපි ඉස්සෙල්ලා කියවලා බලමු. මේ පාඩම් පත්‍රයේ තියෙන මධ්‍ය අක්ෂර ශබ්ද නගලා කියවමු බලන්න දැන්. හරි බලමු බලන්න. ඉරු ඉරු ක ග ග ග ත න ප භ ය ෂ ෂ ස හ ෆ අං අ මේ ආකාරයෙන් අකුරු 18ක් කියවෙනවා. මධ්‍ය අක්ෂර අකුරු 18ක් මේ පාඩම් පත්‍රයේ සඳහන් වෙනවා. මේවා තමයි සිංහල වර්ණමාලාවේ තියෙන මධ්‍ය අක්ෂර. එතකොට පුතේ මේ මධ්‍ය අක්ෂර 18 අවසාන අකුරු දෙක සම්බන්ධ ඔයාලට සමහර විට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේ අවසාන අකුරු දෙකේ මොකද්ද ප්‍රශ්නේ කියලා. මේකේ තියෙන පුතේ අවසාන අකුරු දෙක අං අං අ. දැන් අපි කිව්වා මධ්‍ය අක්ෂර කියලා කියන්නේ රෝලෙන් ඉහළ හෝ පහළ යන්නේ නැතුව මැද පමණක් ලියවෙන අකුරු. නමුත් මේ අං කියන අකුරේ බිඳුව මේකේ තියෙන්නේ මේ රෝල ලිව්වහම මේ අයන්නේ කොටසක් රෝලෙන් පල්ලෙහාට යනවා. මෙතනත් එහෙමයි. හරිද? එතකොට පුතේ මේ එහෙනම් ඇයි මේවට මධ්‍ය අක්ෂර කියන්නේ? මතක තියාගන්න මෙතන තියෙන අකුර තමයි බිඳුව. මෙතන තියෙන අකුරු තමයි බිඳු දෙක නැත්නම් විසර්ගය. අපි මේකට අනුස්වාරය කියලා කියනවා. එතකොට මේ අකුරු දෙකේම මුලට අයන්නක් දාලා තියෙන හේතුව තමයි මොකද්ද හේතුව? මෙන්න මේ අකුරු තනියම ශබ්ද කරන්න බෑ. එහෙනම් මේ අකුරු දෙක ශබ්ද කිරීමට උදව් කරන්න තමයි අයන්නයි දාලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේකේ අකුරු දෙක වෙන්නේ මේකේ අකුරු තමයි බිඳුව, මේකේ අකුරු දෙක තමයි අකුර බිඳු දෙක විසර්ගය. මේක අනුස්වාරය. එහෙනම් මේ අකුර මධ්‍ය අක්ෂරයක්, මේකත් මධ්‍ය අක්ෂරයක්. එතකොට අයන්න තියෙන්නේ මේ අකුරු ශබ්ද කරන්න පහසු වෙන්න පමණයි. ඒ නිසා තමයි බිඳුව එහෙම නැත්නම් අනුස්වාරය සහ බිඳුක එහෙම නැත්නම් විසර්ගය මධ්‍ය අක්ෂර විදියට සලකන්නේ. දැන් පැහැදිලි ඇති. හරි. දැන් පුතේ එහෙනම් අපි මේකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න සූදානම් වෙමු. දැන් පුතේ මේකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ මධ්‍ය අක්ෂර යනු මොනවාද? මධ්‍ය අක්ෂර යනු මොනවාද? අපි එහෙනම් ඒකට උත්තරේ ලියමු දැන්. මධ්‍ය අක්ෂර කියලා කියන්නේ රූල මැද පමණක් ලියවෙන අකුරු. මොකද උත්තරය? රූල මැද පමණක් ලියවෙන අකුරු. හරි. එහෙනම් දැන් අපි දන්නවා
මධ්‍ය අක්ෂර කියලා කියන්නේ රූලක ලියද්දී රූල මැද පමණක් ලියවෙන අකුරු වලට කියලා. මේක දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා සිංහල වර්ණමාලාවේ මධ්‍ය අක්ෂර කීයද? දැන් මේ කොටුවේ තියෙන මේ වගුවේ තියෙන මධ්‍ය අක්ෂර සියල්ලම ගණන් කරලා බලන්න. එතන අකුරු තියෙන පුතේ 18ක්. එහෙනම් සිංහල වර්ණමාලාවේ මධ්‍ය අක්ෂර කීයද? 18යි. 18යි. අපි ඒක පිළිතුරු ලියන්නේ නැහැ මම. අපි ඔයාලා ලියන්න ඕනේ. මොකද ඒක ලේසි උත්තරයක්. අපි බලමු දැන් ඊළඟ අභ්‍යාසය මොකක්ද කියලා. මම දැන් මේක මකනවා. හරි. මේක පුතේ ඊළඟ අභ්‍යාසයේ විදිහට තියෙන්නේ මෙන්න මේක. මම මේක කියනකොට ඔයාලා මාත් එක්ක ඇඟිල්ල තියලා ඒ කාරණේ කියවන්න. පහත ඡේදයේ යෙදී ඇති මධ්‍ය අක්ෂර පිළියෙදී නැති කියලා වරහන් ඇතුලේ තියෙනවා යටින් ඉරක් අඳින්න. එහෙනම් මේක තියෙන්නේ මොකද්ද? පහත ඡේදයේ යෙදී ඇති පිළියෙදී නැති මධ්‍ය අක්ෂර යටින් ඉරක් අඳින්න. ඇයි හේතුව? පිළියෙදුනහම මධ්‍ය අක්ෂර සමහර කොටස් ඉහළ හෝ පහළ යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හොයන්න ඕනේ දැන් පිල්ලම් ඉදිච්චි නැති මධ්‍ය අක්ෂර හොයලා ඒව යටින් ඉරක් අඳින්න ඕනේ. අපි දැන් බලමු වචනෙන් වචන ඉස්සලා ඡේදික බාරක් කියලා බලමු. වාක්‍යයෙන් වාක්‍ය. සරුවට වැඩි නිල් පැහැයෙන් ශෝභමාන වූ කෙත කහ පැහැයට හැරෙන්නට පටන් ගත්තේ ගොවියන්ගේ දෙනෙතෙහි රසඳුන් ගාන්නාසේය. දෑකැති සිහිපත් කර වූ රන්වන් කරල් බිමට නැමුණේ ගොවියන්ගේ දහදිය උරුමය කැටි කරගෙනය. දැන් අපි මේකේ බලමු වචනෙන් වචනට අරගෙන මධ්‍ය අක්ෂර මොනවද තියෙන්නේ කියලා. සරුවට කියන එකේ ස මධ්‍ය අක්ෂරයක්. වැඩි නිල් පැහැයෙන් ශෝභමාන කියන එකේ මහා ප්‍රාණ භ සහ දන්තජ න. වූ කෙත කියන එකේ ත අකුර. කහ අකුරු දෙකම ක හ මධ්‍ය අක්ෂර. කහ පැහැයට කියන එකේ ය. හැරෙන්නට කියන එකේ න. පටන් කියන එකේ ප. ගත්තේ ග. ගොවියන්ගේ ය. දෙනෙතෙහි රසඳුන් කියන එකේ ස. ගාන්නා සේය කියන එකේ ය. දෑකැති සිහිපත් කර වූ සිහිපත් කියන එකේ ප. කර වූ කියන එකේ ක. කර වූ රන්වන් කරල් කියන එකේ ක. බිමට නැමුණේ ගොවියන්ගේ දහදිය උරුමය කැටි කරගෙනය. දහදිය කියන එකේ හ සහ ය. උරුමය කියන එකේ ය. කැටි කර කියන එකේ ක. ගෙන ය කියන එකේ න. අන්න මේවා තමයි පුතේ මේ ඡේද තියෙන පිළියෙදී නැති මධ්‍ය අක්ෂර. දැන් ඔයාලා මේ මධ්‍ය අක්ෂර යටින් ඉරක් අඳින්න ඕනේ. ඉර අඳිනකොට ඒ ඉර අනිත් අකුරු වලට ස්පර්ශ වෙන්න ගෑවෙන්න බෑ. සහ ඒ අකුරු කැපිලා යන ඉර ගහන්න බෑ. අකුරට ආසන්නයෙන් ඊට යටින් ඉර ලස්සනට ගහන්න ඕනේ. පිරිසිදුව තියෙන්න ඕනේ. හරි පුතේ. අපි දැන් බලමු ඊළඟට මධ්‍ය අක්ෂර අපි එතන අවසන් කරනවා. අපි බලමු ඊළඟට ක්‍රියාකාරකම දෙක සිංහල පෙළ පොතෙන් අපිට මේක තියෙන්නේ. මේක දෙක පාඩමේ තුන්වෙනි පාඩමෙන් පුතේ මේක. තුන්වෙනි පාඩම තමයි මොකද්ද? සිහින මැවූ සිත්තරිය පාඩම. මේ පාඩම දැන් ඔයාලට ඉස්කෝලේ කරලා ඉවරයි. ඒ නිසා මේ පාඩම ගැන හොඳ මතකයක් ඔයාලට තියෙන්න ඕන. හරි. අපි බලමු මේකේ පළවෙනි අභ්‍යාසය මොකක්ද කියලා. පහත පද සඳහා සිහින මැවූ සිත්තරිය පාඩම ඇසුරින් සමාන පද සොයා ලියන්න. ඒතර මේ අභ්‍යාසයේ සමාන පද වර්ගයක් තියෙනවා. මේ පදවලට සමාන පද වල පාඩම කියවලා හොයන්න ඕනේ. අපි දැන් මේක හොයමු බලන්න. හොයලා ලියමු බලන්න. පළවෙනි එක ළඟ කියන පදේ දීලා තියෙනවා මේකට සමාන පදය. අපි දැන් බෝඩ් එකේ ලියමු. එක මොකද්ද මේකේ තියෙන පදය? ළඟ. ළඟ කියන්න පාඩමේ දෙන සමාන පදේ තමයි කිට්ටු. කිට්ටු. දෙවෙනි පදය සීතල. සීතල කියන්න පුතේ පාඩමේ තියෙන සමාන පදේ තමයි සිහිල්.
තුන්වෙනි එක. කදිම. කදිම කියන්නේ පාඩමේ තියෙන සමාන පදය අපූර්ව. මතක තියාගන්න පුතේ මේ අකුරු ලියද්දී දැන් මේ පූ දීර්ඝ පාපිල්ලක් තියෙන්නේ. දික් කොන් පාපිල්ලක්. මේ දික් කොන් පාපිල්ල තියෙන රැල්ල. ওই රැල්ල සමහර වෙලාවට කට්ටිය දාන්නේ ඒ තුළ වැරදි අකුර. ඒ නිසා අනිවාර්යයෙන් මේක ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මේකේ තියෙනවා ඇද පාපිල්ලක් තියෙනවා. කෙටි ඇද පාපිල්ල. මේ ඇද පාපිල්ල ලියද්දී සමහර අය ඇදේ වගේ ලියනවා. ඒක වෙනස්. ඊට පහළ ලියන්න ඕනේ. ඒ අකුරු නිවැරදිව ඒ ආකාරයට පිල්ලම් යෙදීම කරන්න ඕනේ ඔයාලා. අංක 4 හතරේ වචනේ තමයි රජදහන. රජදහන කියන සමාන පදයක් තියෙනවා පාඩමේ මොකද්ද? රාජධානිය. ඊළඟට අංක අපි බලමු 5. පස්වෙනි පදේ තමයි සුන්දර. සුන්දර කියන්නේ මේක ලස්සන වචනයක් තියෙන පුතේ සොඳුරු. සොඳුරු. ඊට පස්සේ පුතේ අපි බලමු 6 වෙනි පදේ මොකක්ද කියලා. 6 වෙනි පදේ මේකේ තියෙනවා වියලුණු. වියලුණු කියන්නේ වියලී කියන්නේ වියලී. ඒ කියන්නේ වේලිලා. පොතේ තියෙන සමාන පද තමයි මේකට මොකද්ද? වේලුණු. වේලුණු කියලා ලියද්දී ලු මූර්ධජ ලු. මූර්ධජ ලු. පුතේ මම මේකම දැන් ඔයාලා කරන වැරද්දක් කියනවා. ගොඩක් වෙලාවට කරන වැරද්දක්. අපි පාඩමේ මොකක් හරි වචනයක් දීලා සංඥක අකුරක් හොයලා ලියන්න කිව්වහම ගොඩක් කට්ටිය මෙන්න මේ අකුර ලියනවා. මූර්ධජලු. මතක තියාගන්න ඔයාලා මේක ලියන්න හේතුව මෙන්න මෙතන අපි සංඥකයක් වගේ කොටසක් දාන හින්දා. මතක තියාගන්න හැබැයි මේක සංඥක අකුරක් නෙවෙයි. මේක මූර්ධජලු. ඒ කියන්නේ මේක මූර්ධජ අකුරක්. එහෙනම් මේක සංඥක අකුර වලට ඊට පස්සේ ලියන්න එපා. මේක මූර්ධජ අකුරක්. ඒක මතක තියාගන්න. හරි. ඊට පස්සේ බලමු අංක 7 වෙනි එක. කෙවිතකින්. කෙවිත කියලා කියන්නේ මොකේද? අර අපි හරකට තලන්නේ ගහන්නේ කෝටුව. එහෙනම් කෙවිතකින් කිව්වහම අන්න ඒ කෙවිත කිව්වහම දැන් මේකේ තියෙන කෙවිතකින් කියලා. එහෙනම් මේකට පදේ ගැලපෙන්න ඕනේ. කෙවිත කෝටුව කියලා ලියුවොත් හරිදී කෙවිතකින් නම් කෝටුවකින් වෙන්න ඕනේ. කෝටුවකින්. ඒ කියන්නේ අපි ඒ සමාන පදේ කියන එකට ගැලපෙන්න ඕනේ. අපි එහෙනම් මේකේ තියෙන කෙවිතකින් කෝටුවකින්. ඉගෙන පුතේ මෙහෙම දැන්. අපි දැන් මේකෙන් චුට්ටක් පිටට යන්. අපි උදාහරණයක් ගමුකෝ දැන්. අපිට සමාන පදයක් දෙනවා. කෝටුව කියන වචනේ සමාන පදේ ලියන්න. කෝටුව සමාන පදේ කෙවිත. කෝටුවේ කෙවිතේ කෝටුවට කෙවිතට කෝටුවකින් කෙවිතකින් අන්න ඒ වගේ ඒ දෙන පදයට සමාන පදේ ඒ අනුරූපව ගැලපෙන්න ඕනේ. එහෙම නැත්නම් සමාන පදේ ඒ විදිහට ලිව්වා කියලා හරියන්නේ නැහැ. ඒ පදේ තියෙන හැඩය අනුව සමාන පදයක් ඒ හැඩයට ගැලපෙන්න ඕනේ. අපි බලමු දැන් 8 වෙනි එක. අවසාන පදය. ජාත්‍යන්තර. ජාත්‍යන්තර කියන පොතේ තියෙන සමාන පදය තමයි අන්තර්ජාතික. අන්තර්ජාතික. හරි. දැන් පුතේ මේක ඔයාලට පොඩි ලේසියක් වෙනවා. මොකක්ද හේතුව? දැන් සමාන පද ටික ඔක්කොම මම ලියුවා බෝඩ් එකේ. දැන් ඔයාලා පාඩම කියවන්න නැතුව මේක ලියන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න එපා. ඔයාලා මේක දැන් ලිව්වත් මේක ඉවර වෙලා ඔයාලා දැන් ඊට පස්සේ මේ වචන ටික පාඩමේ තියෙන්නේ කොහෙද කියලා හොයන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? පාඩම නැවත පාරක් කියවනවා. පාඩම කියවනවා කියන්නේ ඒකේ තියෙන දේවල් නැවත පාරක් මතක හිටිනවා කියන එක. ඒ නිසා පුතේ මම මේ පද දෙන්නේ ඔයාලා නොදන්නවට නෙමෙයි. පාඩම නැවත පාරක් ඔයාලව කියවන්න අවශ්‍ය නිසා.
එතකොට මේ සමාන පද හොයන්න නම් පාඩම කියවන්න ඕනේ. කියවන්න නැතුව හොයන්න බෑ. නමුත් දැන් මෙතනදී ඔයාලට පහසුවක් වෙනවා මම වචන ටික දුන්නාම මේ පාඩම අවශ්‍ය නිසා ඔයාලා මේක හොයන්නේ නැහැ. එහෙම එපා. ඔයාලා දැන් මේක ඉවර වෙලා මේ වචන ටික කොහෙද තියෙන්නේ කියලා පාඩමේ හොයන්න ඕනේ. හොයනකොට මොකද වෙන්නේ? ඔයාලා නැවත පාරක් පාඩම කියවනවා. ඒක අපිට අනාගතයේදී වැදගත් වෙනවා. මේකේ මතක තියාගන්න සහ විභාග එන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. හරි. අපි දැන් ක්‍රියාකාරකම දෙකේ පළවෙනි අභ්‍යාසය ඉවරයි. අපි දැන් බලමු මේකේ දෙවෙනි තරුවෙන් දැක්වෙන අභ්‍යාසය. මම දැන් බෝඩ් එක මකනවා. හරි. මේක පුතේ දෙවෙනි අභ්‍යාසයේ තියෙන්නේ දෙවෙනි තරුවෙන් සිහින මෙවූ සිත්තරිය පාඩම ඇසුරෙන් පිළිතුරු ලියන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහි කියවෙන්නේ කවුරු ගැනද? දැන් මේ පාඩමේ පුතේ කියවෙන්නේ අපේ ලංකාවේ ඉන්න ප්‍රකට ඉතාමත් ශ්‍රේෂ්ඨ ලේඛිකාවක් ගැන. ඇය කවුද? ඇයගේ නම තමයි මේකෙන් අහන්නේ. ඇය තමයි සිබිල් වෙත්තසිංහ මැතිනිය. එහෙම නැත්නම් පුංචි දරුවෝ කියනවා සිබිල් නැන්දා කියලා. අපි හැබැයි මේක උත්තරේ ලියනකොට අපි ලියන එතුමියගේ සම්පූර්ණ නම ලියන්න ඕනේ. මොකද ඊටු උත්තරේ සිබිල් වෙත්තසිංහ. අපි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නිසා නිකම්ම ලියන්නේ අගට යාට ගරුණ කරන නමක් දාන්න ඕනේ මැතිනිය කියලා. එහෙනම් මේකෙන් කියවෙන්නේ කවුද? සිබිල් වෙත්තසිංහ මැතිනිය. සිබිල් වෙත්තසිංහ මැතිනිය. එහෙම නැත්නම් මහත්මිය කියලා දාන්න ඕනේ. අපි ලියමු ඒක උත්තරේ. පළවෙනි ප්‍රශ්නේ නේ. සිබිල් වෙත්තසිංහ මහත්මිය එහෙම නැත්නම් මැතිනිය කියලා දාන්නත් පුළුවන්. අපෘතේ කෙනෙක්ගේ නමක් ලියනකොට නිකම්ම ලියන්නේ අපි එතුමියට ගෞරව කිරීමක් වශයෙන් එතුමියට හෝ තවත් පුද්ගලයෙක් ගැන කියනවා නම් එක්ක මහතා මහත්මිය මැතිනිය ඒ වගේ නමක් දානකොට මැතිතුමා එහෙම දාන්න ඕනේ. ඒක අපේ තියෙන හොඳ ගතිගුණයක්. අපි බලමු මේකේ දෙවෙනි ප්‍රශ්නය. ඇය රචනා කළ පොතක නමක් ලියන්න. මේකට පුතේ පොත් වැලක් ලියන්න පුළුවන්. පොත් වැලක් ලියන්න පුළුවන්. ගොඩක් මේකේ තියෙනවා. මොනවා අපි ලියමු බලන්න. කීපයක් ලියමු මේකේ. එකවලු කුඩ හොරා. කුඩ හොරා. තව පුතේ මේකේ තිබ්බ දුවන රැවුල. තව පුතේ මේකේ තිබ්බ වෙසක් පහන. හරි. දැන් පුතේ මේකේ තව නම් ගොඩක් තියෙනවා මේකේ. මේ ලිපි පොත් ගොඩක් තියෙනවා. ඔක්කොම දැන් මම මෙතන ලියන්නේ නැහැ. දැන් අපි මේ අභ්‍යාසය කරන්නේ පොත බලාගන්නනේ. ඒතර ඔයාලා පුතේ පාඩම් පොත අරගෙන, පෙළ පොත අරගෙන ඒකේ තියෙන නම් බලලා තව කීපයක් ලියන්න පුළුවන්. ඉඩ තියෙන තැන ලියන්න පුළුවන්. නැත්නම් මතක තියාගන්න හරි පුළුවන්. අපි බලමු දැන් තුන්වෙනි ප්‍රශ්නේ. ඇය ලියූ සම්මානිත කෘතිය කුමක්ද? සම්මානිත කියන්නේ ඇය සම්මාන ලබාගත්තු කෘතියක් නැත්නම් කතා පොතක් මේකේ තියෙනවා. ඇය ජාත්‍යන්තර සම්මානෙන් පවා අපි දුම් ලැබුවා. මොකක්ද ඒ පොත? තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ කුඩ හොරා. මොකක්ද ඒ පොත? කුඩ හොරා. අංක 3. සම්මානිත කෘතිය කියන්නේ සම්මාන ලබාගත්තු කෘතිය කුඩ හොරා. අංක 4 අපි ලියමු දැන්. ලොකු අම්මා යනු කවුද? අපේ පුතේ මේ ඥාති සම්බන්ධකම නෑකමක් ගැන අහන්නේ. හැබැයි මේකට උත්තරේ ලියන්න ඕනේ. පාඩමෙන් අහන්නේ. පාඩමේ තියෙන ආකාරයට මේක ලියන්න ඕනේ. හරි. දැන් පුතේ ලොකු අම්මා කියලා කියන්නේ කවුද? පාඩමේ තියෙනවා මෙතුමියගේ කුඩා කාලේ කවුද? ලොකු අම්මා කියලා මේක සඳහන් වෙන්නේ තාත්තාගේ ලොකු අයියාගේ බිරිඳ. ඒ කියන්නේ තාත්තගේ අයියාගේ බිරිඳ තමයි ලොකු අම්මා කියලා කියන්නේ.
අපිට පුතේ මේ අපි මේ පැත්තෙන් පොඩක් ඈත් වෙලම ගියොත් එහෙම ලොකු අම්මලා අපිට පැති දෙකකින් හම්බ වෙනවා. අම්මගේ පැත්තෙනුත් හම්බ වෙනවා, තාත්තගේ පැත්තෙනුත් හම්බ වෙනවා. අම්මගේ පැත්තෙන් හම්බ වෙන ලොකු අම්මා තමයි අම්මගේ අක්කා. අම්මගේ අක්කා අපේ ලොකු අම්මා. තාත්තගේ පැත්තෙන් හම්බ වෙන ලොකු අම්මා තමයි තාත්තගේ අයියා විවාහ වෙලා ඉන්න කෙනා. එයත් ලොකු අම්මා. දැන් මේකේ සඳහන් වෙන ලොකු අම්මා කවුද? තාත්තාගේ ලොකු අයියාගේ බිරිඳ. අපි දැන් ඒ උත්තරේ ලියන්න ඕනේ. හැබැයි අර අම්මගේ පැත්තෙන් ලොකු අම්මාගේ ඥාතිත්වයට අපි දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් මේකට උත්තරේ ලියමු. තාත්තාගේ ලොකු අයියාගේ බිරිඳ. තාත්තාගේ ලොකු අයියාගේ බිරිඳ. පස්වෙනි ප්‍රශ්නයක් බලමු. දැන් මොකක්ද පහ තියෙන්නේ කියලා මේකේ? පාඩමේ සඳහන් උපමාවක්. මොකද පුතේ උපමාවක් කියන්නේ? උපමාවක් කියන්නේ මේ සැබෑ ලෝකේ සැබෑවටම තියෙන දෙයක්. ඒක අපි හිතෙන්ම වා ගන්නවා මෙන්න මේකක් වගේ කියලා. අපි දැන් උදාහරණයක් ගමුකෝ. අලියා. අලියා තමයි මේ ලෝකේ සැබෑවටම ඉන්න කෙනා. අපේ හැට අලියා පේනවා. අපි අලියා උපමා කරනවා කළු ගලක් වගේ කියලා. එතකොට අලියා අපි සමාන කරන්නේ කාටද? කළු ගලකට. කළු ගල කියන එක අපිට හැබෑවටම පේන්නේ නැහැ. ඒක තියෙන අපේ හිතේ. එහෙනම් මේ ලෝකේ සැබෑවටම තියෙන දෙයක් අපි හිතෙන් මවා ගන්නවා මේක මේ වගේ දෙයක් කියලා. අන්නේ හිතෙන් මවා ගන්න දෙයට අපි කියනවා මොකද්ද? උපමාවක් කියලා. ඒ වගේ උපමාවක් මේ පාඩමේ සඳහන් වෙනවා. පූසි පැටවකු මෙන් කියලා. පූසි පැටවකු මෙන්. ඒක අර සිබිල් වෙත්සිංහ මැතිණිය කුඩා කාලේ අර කොහු ගොඩේ නටපු හැටි තමයි මේක කියවෙන්නේ. එතකොට එතුමිය නැටුවේ ඒ කොහු ගොඩේ කවුරු වගේද? පූසි පැටවෙක් වගේ. එහෙනම් එතුමිය එතන ඒ කුඩා කාලේ එතුමිය කරපු සෙල්ලම උපමා කරලා තියෙනවා පූසි පැටවෙක් මෙන් නිදහසේ සෙල්ලම් කිරුවා කියලා. එහෙනම් මේ උපමාව මොකද්ද? පූසි පැටවෙකු මෙන්. පූසි පැටවෙකු මෙන්. ඉතින් මතක තියාගන්න උපමාවක් ලියද්දී මෙන්න මේ වගේ තියෙන වචනයක් අපිට හැම වෙලෙම අහු වෙනවා. මෙන් වගේ සේ අන්නේ වචනේ අපි උපමාවත් එක්කම ලියනවා. මේකට අපි කියනවා උපමා රූපී නිපාත පදය කියලා කියනවා. කියන්නේ වගේ කියන පදේ තමයි අපිට මේකෙන් කියවෙන්නේ. ඒ නිසා අපි මේකත් හැම වෙලෙම මේ මෙන් වගේ සේ කියන වචනයත් බඳු කියන වචනයත් ඒ වචන ටික ලියනවා. 6 වෙනි එක අපි දාමු. කිසිදා වෙනස් නොවන යන්න සඳහා පාඩමේ යෙදී ඇති යෙදුම උපුටා ලියන්න. කිසිදා වෙනස් වෙන්නේ නැහැ කියන එක පාඩමේ පිටත හොඳ යෙදුමක් තියෙනවා. ඒ යෙදුම තමයි මොකද්ද? ගලේ කෙටු අකුරක් වගේ. අපි ඒක ලියමු දැන්. 6. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මේ ගලේ කෙටු අකුරක් වගේ කියන්නේ ගලේ කොටපු අකුරක් පුතේ වෙනස් වෙන්නේ නැහැ. ගොඩාක් කාලයක ඒක ඒ විදිහට තියෙනවා. ඒකට තමයි කියන්නේ මේ කවදා ඒක ගලේ කෙටු අකුරක් වගේ. හරි. දැන් පුතේ මේ ප්‍රශ්නේ තව විශේෂ දෙයක් තියෙනවා. බලන්න. කිසිදා වෙනස් නොවන යන්න සඳහා පාඩමේ යෙදී ඇති යෙදුම. අන්න පාඩමේ යෙදුම අපි ලිව්වා. ගලේ කෙටු අකුරක් වගේ. හැබැයි මේකේ තියෙනවා යෙදුම උපුටා ලියන්න කියලා. උපුටා ලියන්න කියලා කියන්නේ පාඩම් කොටසේ තියෙන පදේ නැත්තම් යෙදුම ඒ විදිහටම මෙතන උපුටා ලියන්න අපි කොපි කරනවා කියන්නේ කොපි කරලා මෙතනින් ලියන්න ඕනේ. ඒතර අපි පාඩමේ තියෙන කොටසමනේ මෙතන ලියන්නේ. ඒක අපි එතනින් කොපි කර ගන්නවා. නැත්නම් උපුටා ගන්නවා. උපුටාගත් බව හඟවන්නේ මෙන්න මේ විරාම ලකුණේ. මොකද්ද විරාම ලකුණ? යුගල උඩුකම. ඒකට අනිවාර්යෙන් පුතේ යුගල උඩුකම දාන්න ඕනේ. හේතුව තමයි මේකේ තියෙනවා ප්‍රශ්නේ කියලා
උපුටා ලියන්න කියලා. උපුටා ලියීමකදී ඒ උත්තරේට යුගල උඩුකම දැම්මේ නැත්නම් ඒ පිළිතුර වැරදි. ඔක විභාග වලට එන්න පුළුවන්. ඒක නිසා හොඳට උපුටා ලියන්න කියන වචනේ විශේෂයි. මේ වචනේ අනුව මේකට යුගල උඩුකම දාන්න ඕනේ. දැම්මේ නැත්නම් ඒ උත්තරය වැරදි. හරි. දැන් පුතේ අපි මේකේ පළවෙනි පැත්ත ඉවරයි. මම දැන් බෝඩ් එක මකනවා. අපි දැන් මේක යමු දෙවෙනි පැත්තට. මොකද මේකේ දෙවෙනි පැත්ත තියෙන්නේ. ක්‍රියාකාරකම 3. උක්ත රූපී වැකි අපි ගිය සතියේත් ලිව්වා. මේ සතියේ තියෙන්නේ මොකද්ද? උක්තය මම යෙදුණු අතීත කාල වැකි 5ක් ලියන්න. උක්තය මම යෙදුණු අතීත කාල වැකි 5ක් ලියන්න. දැන් පුතේ ඔයාලා මේක ගිය සතියේ ලිව්වා වර්තමාන කාල වැකි මම යෙදිච්චි. ඒ අනුව මේකේ වෙනස් වෙන්නේ එකම එක පදයයි. ඒ තමයි අවසාන ක්‍රියාපදය. අපි ඒකට ආඛ්‍යාතය කියලාත් කියනවා. දැන් මේක එක උදාහරණ වාක්‍යයක් දීලා තියෙනවා. මම සතුටින් සෙල්ලම් කළෙමි. මම සතුටින් සෙල්ලම් කළෙමි. කළෙමි කියලා කියන්නේ ඒ වැඩේ කරලා ඉවරයි. මේකේ තියෙන විශේෂයෙන් පදේ තමයි අතීත කාලේ ලියන්න ඕනේ. අතීත කාලයෙන් කියලා කියන්නේ ඒ කාර්යය නැත්නම් ඒ වැඩේ කරලා ඉවරයි. එහෙනම් අපි මුලින්ම ඒ කරලා ඉවර වෙච්චි පද, ඒ කියන්නේ අතීත කාල ක්‍රියාපද ටිකක් ලියාගමු බලන්න. බලමු ටිකක් ලියලා මේක එක පදයක් නම් කළේ. අපි ඒක නැවත ලියන්න ඕනේ. අපි වෙන ටිකක් ලියමු බලන්න. අපි ලියමු බලන්න මොකද්ද? ගැයු වෙමි. ආයෙ මොකද්ද අපි ලියන්නේ? කෑවෙමි. ගියෙමි. බැලුවෙමි. ආයෙ මොකක්ද ලියන්න අපිට? ඇන්ඩෙමි. අපිට තවත් ලියන්න පුළුවන් මොකද්ද? නැරඹුවෙමි. පැවසුවෙමි. දැන් පුතේ මේ විදිහට අපිට වචන 100ක් වුණත් ලියන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් මේ වචන දැන් පුතේ ඔයාලා මේ වාක්‍ය වචන ලියද්දී වර්ධින තැනක් තමයි අවසාන ක්‍රියාපදයේ ගලප ගන්න විදිහ. ඉතින් මේ වගේ වචන ක්‍රියාපද ගොඩක් ලියාගත්තට පස්සේ අපිට මේ වාක්‍ය ලියන්න ලේසි. අපිට දැන් මේවට වචන මුල වාක්‍ය දාන්න තියෙන උක්තයත් එක්ක. ගැයුවෙමි. මම මිහිරි ගීතයක් ගැයුවෙමි. කෑවෙමි. මම රසවත් කෑමක් කෑවෙමි. ගියෙමි. මම පෙරදා පාසල් ගියෙමි. බැලුවෙමි. මම රූපවාහිනී චිත්‍රපටයක් බැලුවෙමි. ඇන්දෙමි. මම ලස්සන චිත්‍රයක් ඇන්දෙමි. නැරඹුවෙමි. මම චිත්‍රපටයක් නැරඹුවෙමි. පැවසුවෙමි. මම තාත්තාට රහසක් පැවසුවෙමි. නැගුති මේවට අලුතෙන් වචන දාලා ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. දැන් මේකේ තියෙන්නේ උක්තය මම යෙදුණු අතීත කාල වැකි 5ක් ලියන්න. මේක අමාරු නෑ, හරිම ලේසියි. අපිට මේකට මේවා ලියන්නත් පුළුවන්. තමන් උදේ ඉඳලා නැගිට්ටාම කරන වැඩ ටික ලියන්නත් පුළුවන්. මේ කාලේ දැන් අපි බලමු මෙහෙම. මම උදෑසනින්ම අවදි වුනිමි. මම දත් මැද මුහුණ සේදුවෙමි. මම පාසල් නිල ඇඳුම ඇඳගත්තෙමි. මම උදෑසන ආහාරය ගත්තෙමි. මම
දෙමව්පියන්ගේ දෙපා නැමදුවෙමි. මම පාසලට පිටත් වුනිමි. දැන් බලන්න ඔය ඔක්කොම තමන්ගේ දිනචර්යාව ලියන්න පුළුවන් මේකට. මේ වාක්‍ය මෙතන 4යි තියෙන්නේ. තමන්ගේ දිනචර්යාව ලියුවත් වාක්‍ය ලියන්න පුළුවන් 20ක් 30ක් විතර. ඒ නිසා හරිම ලේසි. ඒ වගේ මේකට අපිට තව ඕන තරම් ගලපලා වාක්‍ය ලියන්න පුළුවන්. දැන් මෙතන වාක්‍ය 4ක් තිබ්බට ඔයාලා පුරුදු වෙන්න අවශ්‍ය නිසා වෙනම කොලයක් හැරගෙන තව වාක්‍ය 30ක් විතර 10ක් විතර ලියන්න. එතකොට අපිට මේකේ ක්‍රියාපද පවා හොඳට මතක හිටිනවා. අලුත් ක්‍රියාපද පුරුදු වෙනවා. හරි. ඒ විදිහට පුතේ මේ අභ්‍යාසය කරන්න. අපි බලමු දැන් ක්‍රියාකාරකම 4. ක්‍රියාකාරකම 4 තියෙන්නේ කියවා අවබෝධ කර ගැනීම. අද මේ ඡේදයක් නෙමෙයි තියෙන්නේ කවියක් තියෙන්නේ. අපි බලමු මේ කවිය මොකක්ද තියෙන්නේ කියලා. දී ඇති ඡේදයක කවිය කියවා අවබෝධ කර අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. දැන් පුතේ මේකේ ලස්සන මේ කවියක් තියෙන්නේ. අපි නිකන් කවිය කියමු. මුනි සිරිපා සිබිමින්නේ සම නොලගිරි පෙදෙසින්නේ. මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. දෙව්පුරමෙන් දෙවියන්නේ සිරිලක් දිව් බබලන්නේ. එහි සක් දෙව් රජු මෙන්නේ මගේ පුතා ලොකු වෙන්නේ. මේක දැන් ලස්සනට පුතේ ගායනා කරන දක්ෂ කෙනෙකුට මේක ලස්සන කවියක්. දැන් ඔයාලට මතකද මේ කවිය ලිව්වේ කවුද කියලා? මේ කවි පුතේ ලිව්වේ අපේ රටට පිටරටින් ආපු භික්ෂුන් වහන්සේ නමක්. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ. මෙතුමා පුතේ ටිබෙට් ජාතිකයෙක් වුණත් අපේ රටේ ඉන්න සමහර මිනිස්සුන්ට වැඩිය අපේ රටට ආදරය කරපු භික්ෂුන් වහන්සේ නමක්. එතුමා අපේ රටට පැමිණියේ අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබිච්ච කාලේ. ඉතින් එතුමා මේ රටට ඇවිල්ලා මේ රටේ මේ සිංහලයෝ දිහා බලලා ගොඩක් කම්පා වුණා. මේ සිංහලයෝ එදා ඉංග්‍රීසීන්ට යටත් වෙලා ඒ වැටලා හිටිච්ච තත්ත්වය ගැන දැකලා අනුකම්පා කරලා සිංහලයන් ඒ පරාදීන තත්ත්වයෙන් නැගිට්ටවලා සටන්කාමී ජාතියක් කරන්න ගොඩාක් වෙහෙස මහන්සි වුණා. මොකෙන්ද? කවියෙන්. කවි තමයි මෙතුමා ලිව්වේ සිංහල ජාතිය අවදි කරන්න. ඒ වගේම මෙතුමා කවි ලිව්වා සිංහල මිනිස්සුන්ට. ඒ කියන්නේ වගේ විතරක් නෙවෙයි චූටි ළමයින්ට පුංචි ළමයින්ට පවා ඉතාම ලස්සන කවි ලිව්වා. දැන් ඔයාලා අහලා තියෙනවනේ. අර සමන් පිච්ච මල්ලි හිරුණු නිල්තන කොළ පිට්ටනියක්. ඒව පවා මෙතුමා ලියපු කවි. දැන් මේකත් පුතේ ලියලා තියෙන්නේ අපේ ජාතික හැඟීම් ඔප්නම් වල අපේ රට ගැන හැඟීමක් ඇති කරන තමයි මෙතුමා මේ වගේ ලස්සන හොඳ ලස්සන කවි ලියලා තියෙන්නේ. අපි දැන් බලමු මේ කවියෙන් කියවෙන්නේ මොකද්ද කියලා. මුනි සිරිපා සිබිමින්නේ. මුනි සිරිපා කියන්නේ පුතේ කියන මුනි කියන්නේ බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරන්ගේ ශ්‍රී පාදයේ සිරිපතුල තියලා තියෙනවා සමනොල කඳු මුදුනේ නේ. මුනි සිරිපා සිබිමින්නේ. ඒ කියන්නේ මුනි සිරිපා සිබිමින් සමනොල ගිරි පෙදෙසින්නේ. සමනොල ගිර කියන්නේ බුදුන්ගේ ශ්‍රී පාදයේ පිහිලා තියෙන කන්ද. සමනොල ගිරි කියලා කියන්නේ කන්ද. පෙදෙසින් කියන්නේ ඒ පැත්තෙන්. සමනොල ගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ. මද සුළඟ කියන්නේ අපේ ඇඟට හරිම සුවදාය දෙන සුළඟක්. එතකොට බුදුහාමුදුරන්ගේ ශ්‍රී පාදයේ තියෙන සමනොල කන්ද පැත්තෙන් හමාගෙන එනවා. මොකද්ද? මද සුළඟක් හමාගෙන එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ පුතා නිදියන්නේ. ඒ සුළඟේ තියෙන සුවදායක බවට මගේ පුතාට නිින්ද යනවා. ඒ කියන්නේ පුතේ මේක මේ නැලවිලි කවියක්. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා නලවන්න ගායනා කරන කවියක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ කවිය රචනා කරුවේ ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ. අපි බලමු දෙවෙනි කවිය. දෙව්පුරමෙන් දෙවියන්නේ. දෙවියෝ වාසය කරන දිව්‍ය විමාන, දිව්‍ය ලෝක. දිව්‍ය ලෝක වගේ. මොකක්ද ඒ වගේ තියෙන්නේ? සිරිලක් දිව් බබලන්නේ. අපි මේ ශ්‍රී ලංකාව බබලනවා හරියට දෙවියෝ වාසය කරන දිව්‍ය ලෝකේ වගේ. ඒ කියන්නේ අපේ රට, අපේ ලංකාව ඒ තරම් ලස්සනයි කියලා මේ කියන්නේ. එහි සක් දෙව් රජු මෙන්නේ. දිව්‍ය ලෝකේ දෙවියන්ගේ රජුරෝ තමයි ශක්‍ර දෙවියෝ. අන්නේ ශක්‍ර දෙවියෝ වගේ මොකද වෙන්නේ? මගේ පුතා ලොකු වෙන්නේ. මගේ චූටි පුතා දවසින් දවස ලොකු වෙනවා. හරියට කවුරු වගේද? දිව්‍ය ලෝකේ දෙවියන්ගේ රජුරෝ වන ශක්‍ර දෙවියන් වගේ. ඒ කියන්නේ පුතේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවා
ගැන හිතන විදිය මේ තියෙන්නේ. ඕනෑම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා රජ කෙනෙක් වගේ පේන්නේ, දෙවි කෙනෙක් වගේ. ඒ තරම් වටිනවා. ඉතින් පුතේ මේ එස් මහින්ද හාමුදුරුවෝ මේ ලියපු ලස්සන කවි අපි මේවා පුතේ රේඩියෝ යනකොට මේවා අහලා නැත්නම් එහෙම මේ කවි හොඳට ගායනා කරලා මේවා අපි වචන හොඳට දැනගෙන මේ කවි අපේ ජීවිතයට ලං කර ගන්න ඕන. අපි දැන් බලමු මේ කවි වලින් අහලා තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නේ මද සුළඟ hama එන්නේ කොහෙන්ද? මේකට පුතේ මේ කෙලිම උත්තරේ කවියෙම ගන්න පුළුවන්. මද සුළඟ hama එන්නේ කොහෙන්ද? කිසි වචනයක් වෙනස් නොකර කවියෙම උත්තරේ ගන්න පුළුවන්. කොහෙන්ද hamaගෙන එන්නේ? සමනොල ගිරි පෙදෙසින්. එයි මේ තියෙන්නේ. මුනිසිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ. මද සුළඟයි මේ එන්නේ. මද සුළඟ එන්නේ කොහෙන්ද? සමනොල ගිරි පෙදෙසින්. කොහෙන්ද එන්නේ? සමනොල ගිරි පෙදෙසින්. මම දැන් මේවට උත්තරේ බෝඩ් එකේ ලියන්නේ. ඔයාලා මේක කවියෙන් ගලපලා ප්‍රශ්නෙට ගැලපෙන ආකාරයෙන් ලියන්න ඕන. පළවෙනි එක අපි දැන් එකපාරක් කිව්වා මද සුළඟ hama එන්නේ කොහෙන්ද? සමනොල ගිරි පෙදෙසින්. මද සුළඟයි මේ එන්නේ. එහෙනම් උත්තරය සමනොල ගිරි පෙදෙසින්. දෙවෙනි ප්‍රශ්නය මද සුළඟ hama එන්නේ කුමක් කරමින්ද? අපි බලමු මොකක් කරමින්ද කියලා. මුනිසිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ. මද සුළඟයි මේ එන්නේ. අන්න මද සුළඟ එනවා. කොහෙන්ද එන්නේ? සමනොල ගිරි පෙදෙසින්. මොකක් කරගෙන දෙන්නේ? මුනිසිරිපා සිඹිමින්නේ. එහෙනම් උත්තරය මද සුළඟ hama එන්නේ කුමක් කරමින්ද? මද සුළඟ එන්නේ මුනිසිරිපා සිඹිමින්. සිඹිමින්නේ කියලා කවියේ තියෙන්නේ. නමුත් අපි ඒක ප්‍රශ්නයට ගැලපෙන උත්තරයක් හදා ගන්නවා. මුනිසිරිපා සිඹිමින්. එහෙනම් උත්තරය මොකක්ද දෙවෙනි එකට? මුනිසිරිපා සිඹිමින්. තුන්වෙනි එක. සක්දෙව් රජු වාසය කරන්නේ කොහෙද? මේකට උත්තරේ තිබා දෙවෙනි කවියේ. දෙව්පුරමෙන් දෙවියන්නේ සිරිලක් දිව් බබලන්නේ. එහි සක්දෙව් රජු මෙන අන්න එහි සක්දෙව්. මේ එහි කියලා කියන්නේ කොහෙද? සිරිලක් දිවද දෙව්පුරද? නෑ දෙව්පුර. එහෙනම් සක්දෙව් රජු වාසය කරන්නේ කොහෙද? දෙව්පුර. දෙව්පුර කියන්නේ දිව්‍ය ලෝකේ. හැබැයි කවියේ තියෙන දිව්‍ය ලෝකේ කියලා නෙවෙයි දෙව්පුර. එහෙනම් අපි කවියේ වචනේ තමයි මෙතන ලියන්න ඕනේ. උත්තරේ මොකක්ද? සක්දෙව් රජු වාසය කරන්නේ කොහෙද? දෙව්පුර. දෙව්පුර. හතරවෙනි ප්‍රශ්නේ දෙව්පුරමෙන් බබලන්නේ කුමක්ද? මෙන්න මෙතන තියෙනවා. දෙව්පුරමෙන් දෙවියන්නේ සිරිලක් දිව් බබලන්නේ. එහෙනම් මොකද්ද? දැන් මෙතන බබලන්නේ සිරිලක් දිව්. ඒක අපි හදා ගන්නවා කවියට ගැලපෙන ආකාරයට සිරිලක් දිව. එහෙනම් සිරිලක් දිව් කියලා ලිව්වත් හරි සිරිලක් දිව කියලා ලිව්වත් හරි. කවියේ සඳහන් උපමාවක් උපමාවක් අහනවා. මොකද්ද මේකේ තියෙන උපමාව? අර පදයක් තියෙන අර උපමාවට අර මෙන් වගේ සේ කියලා පදයක් එහෙම මේකේ තියෙනවා නේද මේ? දෙව්පුර මෙන් අන්න. එහෙනම් උපමාව තමයි දෙව්පුර මෙන්. දැන් අපි බලන්න ඕනේ මේ දෙව්පුර මෙන් තියෙන්නේ හැබෑවටම මොකද්ද? හැබෑවටම තියෙන්නේ සිරිලක් දිව්. එහෙනම් මේ උපමාව සහ උපමේය මේක දෙකක් තියෙනවා. උපමේය කියලා කියන්නේ හැබෑවටම තියෙන දේ. උපමාව කියලා කියන්නේ ඒ හැබෑවටම තියෙන දේ හිතින් මවා ගන්නවා මේ වගේ දෙයක් කියලා. එහෙනම් හැබෑවටම තියෙන සිරිලක් දිව ඒක හිතෙන් මවා ගන්නවා මොකක් වගේද? දෙව්පුර මෙන්. එහෙනම් මේකේ හිතෙන් මවා ගන්න දේ තමයි උපමාව කියන්නේ. එහෙනම් හිතෙන් මවා ගන්න දේ උපමාව මොකද්ද? දෙව්පුර මෙන්. එහෙනම් උපමාව පිළියන්නේ දෙව්පුර මෙන්. හරි පුතේ. අපි දැන් මේකේ ක්‍රියාකාරකම් හතරක් ඉවර කෙරුවා. අපි බලමු අවසාන ක්‍රියාකාරකම 5 වැකිලි වීම. රචනා වාක්‍ය ලිවීමනේ. මේ ගොඩක් කට්ටිය මාගාරික දෙයක්. හැබැයි පුතේ මේක හරිම ලේසි. දැන් බලන්න මේක ලියන විදිය. මාතෘකාව ලේසි මාතෘකාවක්. උදෑසනක අසිරිය. අපි දැන් මේක ලියන්න තියෙන්නේ උදෑසනක අසිරිය ගැන. වාක්‍ය 3. අපි ඉස්සෙල්ලා මේක කරගන්න මෙහෙම දෙයක්. උදෑසන අසිරිමත් වෙන්නේ මොනවැන්ද? මොන වගේ දේවල් උදේට තියෙන්නේ? ඉර පායගෙන එනවා. අපි ටික ලියමු බලන්න. අපිට උදෑසන අසිරිමත් කරන අය කවුද? ඉර. අය කවුද අසිරිමත් කරන්නේ?
කුරුල්ලෝ. ආයි කවුද උදේ අසිරිමත් කරන්නේ? මල්. ආයි කවුද අසිරිමත් කරන්නේ? පිනිබින්දු. පිනිබානේ වනේ පිනිබින්දු. තව කවුද උදේ අසිරිමත් කරන්නේ? පුංචි ළමයි. ඔයගේ පුතේ උදේ කාලේ අසිරිමත් කරනවා ගොඩාක් අය. අපි දැන් වාක්‍ය තුනයි ලියන්න තියන්නේ. අපි මේ කැමති ලේසිව තුනක් තෝරගමු බලන්න. අපි ලියමු බලන්න ඉස්සල්ලාම ඉර. ඉර කොහොමද උදේ ලස්සන කරන්නේ? උදේට ඉර පායගෙන එනවා. කොහෙන්ද පායගෙන එන්නේ? නැගෙනහිර පැත්තෙන්. කොහොමද පායගෙන එන්නේ? හිරු රැස් විහිදුවාගෙන ලස්සනට පායගෙන එනවා. අපිට පුතේ ඔක ලස්සන වචන දාන්න පුළුවන්. ඉර කියන එකට දාන්න පුළුවන් හිරු. ආය හිරු කුමරු කියලා දාන්න පුළුවන්. නේද? ඒ වගේ පුතේ ලස්සන වචන දෙන්න හැකියි. අපි දැන් මේක ලස්සන වචන තමයි හිරු. හිරු කුමරු. පළවෙනි වාක්‍යෙදී බලන්න. අපි දැන් මේක වචන ලස්සන කරන්න ඕනේ. හිරු. දැන් අර නිකම්ම හිරු කියනට වඩා හිරු කුමරු කියවම වචනේ ලස්සනක් එනවා. හිරු කුමරු. හිරු කුමරු මොකද කරන්නේ? රන්ව රැස් විහිදුවනවානේ උදේට. රැස් විහිදුවන. මොන රැස්ද විහිදුවන්නේ? රන්වන් හිරු රැස්. අපි මේ හිරු රැස් වලට තව ලස්සන වචන දෙනවා. විශේෂණ පදයක්. ඇයි විශේෂණ පද දාන්නේ? වාක්‍ය දික් කරන්නත් පුළුවන්. වාක්‍ය ලස්සන කරන්නත් පුළුවන්. එහෙනම් හිරු කුමරු හිරු රැස් විහිදුවනවා. මොන හිරු රැස්ද? රන්වන් හිරු රැස්. රන්වන් හිරු රන්වන් අපි රැස් කියලා දාමු රැස්. රැස් මොකද කරන්නේ? රැස් විහිදුවනවානේ. විහිදුවමින් එයා මොකද කරන්නේ? උදේ ලස්සන කරනවා. එහෙනම් කොහොමද ලියන්නේ? මේ මාතෘකාව තියෙන්නේ උදෑසන අසිරියනේ. හිරු කුමරු රන්වන් රැස් විහිදුවමින් උදෑසන අසිරිමත් කරයි. උදෑසන අසිරිමත් කරයි. දැන් පුතේ අපිට මේක තව දේවල් ලස්සන දාලා ලියන්න පුළුවන් නේද? තව වචන මේක දික් කරිය හැකියි. පෙර දිගින් පායා එන හිරු කුමරු රන්වන් රැස් විහිදුවමින් උදෑසන අසිරිමත් කරයි. නැත්තම් මේක දාන්න අපිට හිරු කුමරු කඳු අතරින් පායා එන කඳු අතරින් එබී බලන හිරු කුමරු උදෑසන අසිරිමත් කරයි. ඒ වගේ ලස්සනට මේක තව වෙනස් කරලා වෙනස් වචන දාලා අලුත් වචන දාලා තියෙන වචන අඩු කරලා තමන්ට කැමති ආකාරයකට මේ වාක්‍ය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න උදෑසනක අසිරිය කිව්වම මේක ලස්සන වචන. මොකද අසිරිය කිව්වහම ලස්සනනේ කියවෙන්න ඕනේ. එහෙනම් ලස්සන වචන තියෙන්න ඕනේ. ඒ නිසා පුතේ මේ බලන්න මේ ලස්සන වචන කුමරු රන්වන් අසිරිමත් කරයි. ඒ වගේ ලස්සන වචන වල දැනගන්න ඕනේ. මේ වචන දැනගන්න නිකම් බෑ. එක එක පොත්පත් වල තියෙන ඒ වගේ රචනා කියවන්න ඕනේ. පොත්පත් කියවහම තමයි අලුත් වචන අපිට හම්බ වෙන්නේ. හරි. අපි දැන් මේක එක වාක්‍යයක් ලියුවා. අපි ඒක මකමු දැන් ඉඩමදි හින්දා. අපි දැන් මේක ලියමු දෙවෙනි වාක්‍යය. දෙවෙනි වාක්‍යය අපි ලියමු කුරුල්ලෝ. කුරුල්ලෝ උදේට මොකද කරන්නේ? කුරුල්ලෝ කෑ ගහනවා. හැබැයි මේක අසිරිමත් කරනවනේ. අපි කුරුල්ලෝ කෑ ගහනවා කියන්නේ අපි කියනවා යාළුවා සින්දු කියනවා කියලා. ගී කියනවා. මොන ගීද යාළුවා කියන්නේ? මිහිරි ගීත. කොහෙන්ද කියන්නේ? ගස්වල ඉඳලා. ගස්වල ලස්සන වචනයක් දාන්න. තුරු මත ඉඳලා. අන්න ලස්සන වචන දැනගන්න ඕනේ. අපි දැන් ඊවදාල ලස්සන වාක්‍යයක් හදමු බලන්න. දෙවෙනි වාක්‍යනේ. කුරුල්ල ලස්සන වචනයක් දාන්න බලන්න. අපි හුලමු. තුරු මත.
තුරු මත. මොකද යාළුවා කියන්නේ ගී ගයනවා. මොන ගීයද ගයන්නේ? මිහිරි ගීත. තුරු මත මිහිරි ගී ගයන. අපි කුරුල්ලන්ට පිටි ලස්සන වචන තමයි පක්ෂීහු. අර ලස්සන වචනයනේ පක්ෂීහු. පක්ෂීහු මොකද කරන්නේ? උදෑසන අසිරිමත් කරනවා. අපි දැන් කලින් කිව්වනේ උදෑසන අසිරිමත් කරනකොට අපි පොඩ්ඩක් වෙනසක් කරන්නේ. ඒක මොකද්ද? උදේ අසිරිය දෙගුණ කරයි. හරි. මෙතන පුතේ ලස්සන නේද? කුරුල්ලෝ කියන එකකින් වාක්‍යයක් හැදුවා. එයාලා කොහෙද තුරු මත ලස්සන වචන අලුත් වචන දාන්න ඕනේ. තුරු මත මිහිරි ගී ගයන පක්ෂීහු උදයේ අසිරිය දෙගුණ මොකද මොකක්ද කරති. අයි හේතුව කරතියන්නේ මොකද? පක්ෂීහු කියන්නේ බහු වචනයක්. එහෙනම් මෙතන කරති. අපි ආය පාර බලමු ලස්සන වචන දැන්. තුරු අපි ගස් වෙනකොට දැම්මා තුරු කියලා. ගීත නිකම්ම ගීත නෙමෙයි ගයන්නේ මිහිරි ගීත විශේෂණ පදයක් දැම්මා. ගී ගයන කුරුල්ලන්ට සමාන පදෙ දෙමු ලස්සන සමාන පදයක් පක්ෂීහු. ඒ ඔක්කොම මොකද කරන්නේ? උදේ අසිරිය දෙගුණ කරති. අනිවාර්යයෙන්ම අපිට බැරි වෙන හැම වෙලේම මොකද්ද? නැවතීමේ තිත. නැවතීමේ තිත යොදන්න ඕනේ. එහෙනම් මොකද මේ වාක්‍ය? තුරු මත මිහිරි ගී ගයන පක්ෂීහු උදේ අසිරිය දෙගුණ කරති. අපි දැන් බලමු තුන්වෙනි වාක්‍ය ලියන්න. අපි දැන් කුරුල්ල ඉවරයි. මල් ගැන ලියමු. දැන් මොනවද උදෑසන කාලයේ අලංකාර කරන මල්? නෙළුම් මල්, හෝලු මල් උදේට පිපෙනවනේ. අන්න අපි මල් ගැන ලියමු. දැන් මේ මල් කොහෙද පිපෙන්නේ? වීල් වල, පොකුණු වල වගේ තැන් වල. අපි මේ ලස්සන වචන තුන පොකුණු වල. එහෙනම් අපි දිහා බලමු. තුන්වෙනි වාක්‍යය. පොකුණු වල මල් වලට මොකද වෙන්නේ? පිපෙනවනේ. පිපෙනකොට පුතේ ලස්සන වචනයක් තියෙනවා මොකද්ද? විකසිත වෙනවා කියලා. අපි දාමු මේකද? පොකුණු වල විකසිත වන නෙළුම් මල් වලට සමාන පද ලස්සන වචනයක්. සියපත් කියලා කියනවනේ. පොකුණු වල විකසිත වන සියපත්. සියපත් මොකද කරන්නේ? උදෑසන අසිරිය වැඩි කරනවානේ. අපි දාමු වෙන වචනයක් උදයේ අසිරිය තවත් උපදමයි කියලා. උදයේ අසිරිය තවත් උපදමයි. මොකක්ද උපදානවා කියලා කියන්නේ අපි නිකන් අර දීප්තිමත් බව වැඩි කරනවා, ලස්සන වැඩි කරනවා කියන වගේ අදහසක් මේ උපදානවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ අසිරිමත් බව වැඩි කරනවා කියන තමයි මේ උපදානවා කියලා කියන්නේ. හරි. දැන් බලන්න මේකේ පුතේ අලුත් වචන. විකසිත වෙනවා. සියපත්. ඒ වගේ ලස්සන වචන දාන්න ඕනේ. දැන් අපි තව බලමු තව වචනයක් දාලා. පිනිබිඳු. දැන් පිනිබිඳු වල කොහොමද මේක ලස්සන වෙන්නේ? පිනිබිඳු කියන්නේ අර උදේසට අපි පිනි බාලා තනකොළවල අග තියෙන චූටි වතුර බින්දු. දැන් මේ වතුර බින්දුව වලට මොකද වෙන්නේ? ඉරේ එළිය වැටෙනවා. ඉරේ එළිය වැටුනහම මොකද වෙන්නේ? දිලිසෙනවා. හරියට මොනවා වගේද? මුතු ඇට වගේ. එහෙනම් කොහොමද මේ වාක්‍ය හදන්නේ? හිරු එළිය වැටි මුතු ඇට මෙන් බබලන පිනිබිඳු.
උදෑසන අසිරිමත් කරයි. කොහොමද ලියන්නේ? හිරු එළිය වැටි මුතු කැටමින් බබලන පිනිබිඳු උදෑසන අසිරිමත් කරයි. බලන්න ලස්සන වචන එනවනේ. පුංචි ළමයි. කොහොමද ලියන්නේ? පුංචි ළමයි කොහොමද ලස්සන කරන්නේ? පුංචි ළමයි උදේට සුදු රෙදි ස්කූල් යුනිෆෝම් නැත්තම් නිල ඇඳුම් ඇඳගෙන පේලියට පාසලට යනවා. හරියට කවුරු වගේද උපමාවක් දාන්න එකට? කොක්කු රැලක් වගේ. කොකක් සුදු පාටයිනේ. කොක්කු රැලක් වගේ ලස්සනට පේලියට පාසල් යනවා උදේට. ඒක නිසා උදේ කාලයේ ලස්සන වෙනවා. කොහොමද ඒක වාක්‍යයකින් ලියන්නේ? මොකද අපි කිරි කොක් රැලක්සේ සුදු ඇඳුමින් සැරසුණු කුඩා දරුවෝ කඩිසර ගමනින් පාසල වෙත පිය අපි උදේ අසිරිමත් කරනනේ. කිරි කොක් රැලක්සේ සුදු ඇඳුමින් සැරසුණු කුඩා දරුවෝ උදයේ අසිරිය තවත් වැඩි කරති. අන්න ඒ වගේ ලස්සන වචන දාලා, ලස්සන උපමා දාලා, ලස්සන විශේෂණ පද දාලා, අලුත් වචන දාලා අපිට මේ වාක්‍ය ලස්සන කරලා ලියන්න පුළුවන්. ඒ අසිරිය ගැන ලියන්න කිව්වහම ඒ ලස්සන වචන පුතේ අනිවාර්යෙන්ම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒ ලස්සන වචන දැනගන්න නිකම් බෑ. මේ වගේ රචනා පුළුවන් තරම් ලියන්න ඕනේ. ඊට පස්සේ එක එක්කෙනා ලියපු රචනාව පත්තරවල යනවා. ඒ රචනා කියවන්න ඕනේ. පොත්පත් කියවන්න ඕනේ. පොත්පත් රචනා කියවනකොට තමයි අලුත් වචන හම්බෙන්නේ. ඒතර ඒ අලුත් වචනේ ගැළපෙන විදිහට ගැළපෙන තැන් වල දාන්නත් ඕනේ. එහෙම වුණාම අපිට ලස්සන රචනා ලියන්න පුළුවන්. දැන් පුතේ ගොඩාක් කටිය රචනාව අතාරිනවා අමාරු කියලා. අමාරු නෑ. ඕක තමයි විභාගයකදී වැඩිම ලකුණු හම්බෙන ප්‍රශ්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ රචනා ලියලා අපි දැන් ඉඳලම පුරුදු වෙන්න ඕනේ. හරි පුතේ. එහෙනම් අපි මේ ආකාරයට අද අපි අභ්‍යාසය මේ කෙරුවා. සිංහල අපේ සතියේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. එතකොට පුතේ මේක සම්පූර්ණ කරලා මේකේ සියලුම දේවල් සම්පූර්ණ කරලා නැවත පාරක් මුල ඉඳලා ළඟට මේක අකුරු ටික බලන්න ඕනේ. අකුරු ටික ඔක්කොම බලලා මේ සතිය ඉවරුනහම ඊළඟ සෙනසුරාදා මේ ප්‍රශ්න පත්‍රයේ අපි දැන් මේ සාකච්ඡා කරපු සිංහල සතියේ දෙක ප්‍රශ්න පත්‍රය මට ගෙනත් දෙන්න ඕනේ බලන්න. හැබැයි ගේනකොට එක හිස් තැනක්වත් තියෙන්න බෑ. සියලු හිස් තැන් සම්පූර්ණ කරලා දෙතුන් පාරක් හරි බලලා අකුරු අඩුපාඩු හදලායි ගේන්න ඕනේ. මට හදන්න කිසි දෙයක් නැති වෙන්න ඔයාලා හැමදේම හදලා ගේන්න. එහෙනම් අදට අපි සතියේ දෙක සිංහල ප්‍රශ්න පත්‍රය ඉවර කරමු. එහෙනම් චූටි ඔයාලාට තෙරුවන් සරණයි.